dalam desana itu boleh tilu lom satya itu kita nama ada pasti mereka tahu itu fit bahagana dalam sifat yang sangat luar biasa apabila kalian itu kalau alboleh apabila puji pada Sadhuma Swami Mohante abikamat gaurve itu dia awak ini tiga kamu satu kira satu ऐसे मतलब फैमिली स्टेशन है मतलब आप sama kecil kamu bukan hanya nama sama orang kami itu dia ada api dan dia masalah ini kalau itu untuk sisa terjadi bila story kerjanya itu dan kerja dia api arah dalam opinion अनुकंपावी dalam bila aplikasi kerana itu gaul itu dan kerja dia arah dalam kamu satu किसी से मेरे में कौन थी कर नहीं मलिका लाइक ओ मैं नाम देखिए तो लाई समझ जी लाइक ये लाइक करते हैं देना दिया तो मैं ये करा मैं कल में तीन मैंने कहा तो भी मलिका
ඥාති සම්බන්ධකම් පවත්වන හැමදිනම ඒක රාශි කරගෙන මේ නිවස ධර්ම ශාලාවක් බවට පත් කරගෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයෙන් විනක් ශ්‍රවණය කරන්නටයි සූදානම්. ඉතින් මේ ජන්මාන්තරගත වෙච්ච කේ පියරත්න සිල්වා පියාණන් වහන්සේ ඒ ඇනී මාග්‍රට් සිල්වා පින්වත් මෑණියන් වහන්සේ එවැගේම එම් චාල්ස් සිල්වා පින්වත් පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන චේතනාවෙන් තමයි මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. බොහෝ හොඳට මේ ධර්ම දේශනාව මම ශ්‍රවණය කරනවා කියන හිත මේ පින්වත් පිරිසගේ අභිලාෂයක් වෙන්න ඕන. හිත තමයි කුසල් කරන්න අකුසල් කරන්න මුල් වෙන්නේ. ඒ නිසා හිත දමනය කරගත්තොත් නිරායාසයෙන්ම කය දමනය වෙනවා. කය වගේම වචනය සංවර වෙනවා. ඒ වචනේ සංවර කරගෙන කරන සියලු කටයුතු බොහොම ප්‍රබහස්තර විදිහට සිද්ධ කරන්න පුළුවන් අපි කාටත්. ඒ නිසා මේ ජන්මාන්තරගත වෙච්ච මේ සියලු දෙනා ආගම දහමක ලැබි සමාජයට හිත කර සුවපත් මනසක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ තමනුත් ධර්මයත් එක්ක ගොඩනගා ගනිමින් තමන්ගෙන් බිහිවෙච්ච දරුවන්ට ඒ යහපත් පැත්ත වැටහෙන ආකාරයට ධම්මානු ධම්ම ප්‍රතිපatti තුළ පිළිවෙත් පුරපු පිරිසක් සිංවත් පිරිසක් තමයි මේ මිය පරලෝ යන්න යෙදিলা තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රදේශයක නායකත්වයේ උසලන ප්‍රදේශයේ හැම දෙනාගේම සුභ සිද්ධිය උදෙසා තමන්ගෙන් වෙන්න තියෙන සේවාව ඉෂ්ට කරන්න යොගුසුළු වෙන හොඳ කුල පුත්‍රයෙක් මේ නිවසට සම්බන්ධකම් කරන්න පුළුවන්කම ලැබුණේ. තමන්ගේ දෙටු දියණිය මේ මිය පරලෝ යන්ට යෙදුණු මේ දෙපළගේ දෙටු දියණිය තමයි අපේ කටාන ඒ ප්‍රාදේශීය සභාවේ සභාපති පින්වත් මැතිතුමා. ඒ නිසා ටික ටික තමයි
ඉහළට යන්න ඕන. ඒ ටික ටික ඉහළට යන්න තමන් විසින්ම තමන්ගේ උත්සාහය තමන් අරගන්න ඕන. තමන්ගේ ඒ සියලු කාර්යභාරයන් නොපිරිහෙලා ඉෂ්ට කරන්ට යොහුසුළු වෙන්න ඕන. තමන්ගේ අනිකොත් තමන්ගේ යටතේ ඉන්න අනුගාමිකයන් සියලු දෙනාමත් සියල්ලක් එකට එකතු වෙලා එකට සාකච්ඡා කරලා ඒ සියලු ප්‍රශ්නවලට සාධාරණ ලෙස විසඳුම් ලබා දීලා කටයුතු කරන්නට යොහුසුළු වෙනවා. කවුද? ප්‍රඥාවන්තව කටයුතු කරන කෙනා. පෙර පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. පෙර පුණ්‍ය ශක්තියක් තිබිච්ච නිසා තමයි මේ ප්‍රාදේශීය සභාපතිකමක් ලබා ගන්න පුළුවන් ඕනේ. මේ විපාක කාර්යයක් නෙමෙයි මේක. ප්‍රශංසායනවා නේද? නින්දායනවා එක එක මතවල එල්බගෙන ඉන්න පිරිස් එක්ක තමයි කටයුතු කරන්න ඕන. මේ හැම දෙයක්ම බොහොම හොඳට තමන්ගේ හිත සුවපත් කරගෙන ඒ සියලු දේවල් වලට තමනුත් එඩිතරව ඉදිරිපත් වෙලා තමන්ගේ අනුගාමිකයනොත් ඒ අනුව කටයුතු කරන්නට පොළඹවගෙන තමන්ගේ ආගම දහම කියන එකට මුල් තැන දෙමින් විශේෂයෙන් මහා සංඝරත්නය ආශිර්වාද ලබාගෙන සහෝදර අනිකුත් පූජකතුමන්ලගේ ආශිර්වාද ලබාගෙන බොහොම හොඳට කටයුතු කරන්නට උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් මේ ශ්‍රේෂ්ඨේ තමන්ට පුළුවන් කෙළවර දක්වා ඉක්ලම තැනට යන්න පුළුවන්. ඒක අපේක්ෂාවක් වෙන්න හොඳ නැහැ. අපේක්ෂාවක් නැතිව තමන්ගේ හොඳ යහපත් ගති පැවතුම් තමන් තව තවත් වඩා වර්ධනය කරගෙන හොඳ දක්ෂ හොඳ එඩිටර් නායකයෙක් වගේ මේ ප්‍රදේශයට පමණක් නොවේ අනිකුත් ලංකාවේ හතර දිග්භාගෙට තියෙන අනිකුත් පළාත්වල ඉන්න ඒ ප්‍රාදේශීය නායකයින්ට ඒ වගේම පාර්ලිමේන්තු කියලා අපි සඳහන් කරනවානේ ඒගොල්ලන්ට ඒ වගේම ඊට ඉහළයි අමාත්‍ය ධූරයන් ඊළඟට ඊටත් වඩා ඉහළයි අග්‍රාමාත්‍ය ධූරයන් ඊටත් වඩා ඉහළයි ජනාධිපති ධූරයන් ඔය දක්වා තමන්ට පියවර තබන්න පුළුවන් හෘද සාක්ෂියට එකඟව අවස්ථාවාදී නොවි පරාර්ථකාමී හිතක් ඇති කරගෙන
කුසලයේ තියෙන ආනිසංස වඩා අඳුනගෙන ඒ කුසල් වලට සිත යොමු කරන්නේ අකුසලයේ තියෙන භයංකාරත්වය ආදීනවය වටහා ගනිමින් වහ ඒ අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ ගනිමින් කටයුතු කරනවා නම් ඕනෑම කෙනෙකුට අපේ සභාපතිතුමා විතරක් නෙවෙයි දැන් මෙතන ඉන්නවා විවිධ ආකාරයේ කටයුතු වලට නිරත වෙලා ඉන්න පිරිස්. ගෙවල් දොරවල් වල වැඩ කරන ගෘහණියන් හැටියට ගෘහාධිපතිනිය. ගෘහාධිපතිනිය කියන්නේ ස්වාමි පුරුෂයා තමයි ගෙදර ආධිපත්‍යය. එයාට අපි සඳහන් කරන්න පුළුවන් අර ජනාධිපති කියලා. ගෙදර ජනාධිපති. එහෙම නේද? ඊළඟට ගෘහාධිපතිනියට සඳහන් කරන්න පුළුවන් ගෙදර අගමැති. ගෙදර සිදුවෙන සියලුම දේවල් බොහොම හොඳට ඒ සමාන්ගේ යුතුයකම් කොටස ස්වාමි දිනිය හැටියට මෞතුමිය හැටියට ඒ වගේම ඥාතීන් වෙනුවෙන් ඒ වගේම ආගම ධර්ම වෙනුවෙන් තමන්ගේ අසල්වැසියන් වෙනුවෙන් සමාජ සුභ සිද්ධිය උදෙසා මම කැප වෙනවා මගේ ස්වාමි පුරුෂයාත් තව තවත් ශක්තිමත් වෙන විදිහට තව තවත් එයාගේ ඒ කරන සමාජීය මෙහෙවරවල් ඉදිරියට සියලුම දෙනාගේම හිතසුව පිණිස සිද්ධ කරනවා කියන හිතක් ඒ නිවසේ ඇති කරගත්තොත් ස්වාමි පුරුෂයා ස්වාමි දිනිය අතර තියෙන බොහොම හොඳ ලබලියාවක් නේද? එතකොට දෙමව්පියෝ දරුවෝ අතර තියෙන හොඳ ලබලියාවක්. ඒ නිවසට ආකර්ෂණය වෙන්නේ කොහොමද? ඒ නිවසට ආකර්ෂණය වෙන්නේ පින් අනුමෝදන් වෙන දෙවියෝ. ඇයි ගෙදර දේවත්වයට සලකන්න පුළුවන් දේවතාවෙක් ඉන්නවා. දේවතාවියක් ඉන්නවා. එහෙනම් මේ ගෙදර හැමතිස්සෙම දිව්‍ය විමානයක් අවට හැම දිනාටම ඒ දිව්‍ය විමානෙන් ඒ අවශ්‍ය දේවල් තමන්ගේ ඒ හිත ඒ ජීවිතේ ගොඩනගා ගන්න ඒ අවශ්‍ය කරන පහසුකම් ඒ අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන්. දැන් මාතෘකාවට ගත්තේ මොකද්ද? ධම්මපදයෙන් ගාථාව. මම ගාථාවේ නිදහන කතාව සඳහන් කරන්නේ නැහැ. මොකද වෙලාව මට අවශ්‍යයි. නිදහන කතාව බැහැර කරලා ඒ අදාළ මාතෘකාවට අනුව මම මේ දේශනාව සිදු කරනවා. උත්ථානමතෝ සතිමතෝ සාන්තිවිදෝ කොහොමද උත්සාහවන්ත වෙන්න ඕන? හැම දෙයක්ම සිහිනුවණින් යුතුව මම සිදු කරනවා. මම කියන්නේ එක්කෙනෙක් නේද?
දැන් සභාපතිතුමා ඇතුළු එතුමියාගේ ස්වාමි දියණිය ඇතුළු මේ හැමදෙනාම තනියම නෙමෙයි දාන්නේ. එකට දාන්නේ නෑ. තනියමයි දාන්නේ. කවුරු මේ භික්ෂුවත් අදාළයි ඒක. මේ සංසාරේ එක්තරා නැවතුම් පළක්. తాවකාලික කුඩුවක් මේක. ඒ తాවකාලික නැද්ද? తాවකාලිකයි. දිරිඳු වයස ඉස්සලම කලලේ දැන් මව්පදවිය ලැබපු අය තමයි බොහොමයක් මෙතන ඉන්නේ. එහෙම නේද? කලලේ තමයි දින සති මාස ගණන් යනකොට දිරිඳු රුවක් බවට පත් වෙන්නේ. දැන් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපත සමග මරණය. උපතයි මරණය දෙකම එකට සිදු වෙන්නේ. හරියට අර හොඳයි නරකයි වගේ. හොඳ එකම නරක තියෙනවා. කාටි ළඟත් එහෙම තමයි. මේ පිටුවටත් එහෙමයි. මොකද හොඳයි නරකයි අතර සටනක් තියෙනවා. හොඳ යට කරලා වැඩියෙන්ම ඉස්සරහට පල්ල වෙන්නේ මොකද්ද කියලා සමන් දන්නේ නැහැ. මොකක්ද? නාරක අකුසලේ. අනේ නිසා නේද මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මේ සංසාරේ පිටින් මැරිමින් ඊළඟට තවත් ගැඹුරින් අපි මේක ගැන විමර්ශනය කරනකොට මිනිස්සු වෙලාද මිනිස්සු වෙලා නම් නෙමෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්සියගේ සම්භව ඥාණයෙන් අවබෝධ කරගත්තා ඵල 31ක්. මේ ඵල 31ෙම මේ වික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම ඉපෙදෙමින් මැරෙමින් සැරිසරමින් එන ගමන. බොහෝමයක්ම අපි ඉපදුනේ මිනිස්සු වෙලාද නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ලෝකේ ඇහැට පෙනෙන ඉනිකුන්න ඉඳලා පෙනෙන නොපෙනෙන හැම තිරිසන් ආත්මිකම මේ වික්ෂුවත් ඔබ හැමදෙනාමත් ඉපදුණා. ඒ නිසා නේද හිතුවකම තිරිසන් ගතියෙන්නේ අපිට. ඒක දන්නේ කවුද? තමන් පිළිබඳව දන්නේ කවුද? තමන්. දැන් මට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ගති ලක්ෂණය. මොකද කරන්න ඕන? භයංකාරත්වය අඳුන ගන්න ඕන. නැත්තම් ආයි එතෙන්ට වැටෙනවා. ඒ තිරිසන් ආත්මෙට ආයි අපි වැටිලා ආයි සංසාරේ යනවා. එහෙනම් මේ තිරිසන අඳුරගෙන ඒ ගති ලක්ෂණ වලින් බහැරෙන්න ඕනේ නේද? ඊළඟ ප්‍රේතාත්ම. දැන් එතකොට බලන්න ඕන මොන පැත්තෙන්ද මට ප්‍රේත කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අපි එක එක විදිහට තම තමන්ට ඒ අවශ්‍ය දේවල් තම තමන්ගේ සංකාරගත ගෙනාපු ගති ලක්ෂණ ගන්නුව තමන් ඒවට බැඳෙනවා. බැඳීම් ඇති කරගන්නවා. අන්න එකට කියනවා උපාදාන කියලා. දැන් මොන පැත්තෙන්ද මම බැඳිලා තියෙන්නේ?
මට ලැබිච්ච බලය කෙරෙහි මට තණ්හාවක් තියෙනවද? මාන්නයක් මං ඇති කරගෙනද? එතකොට ඒ ගමන අසාර්ථකයි. නෑ. මට ලැබිලා තියෙන්නේ ආභරණයක්. මම මේ ආභරණේ මට ආභරණයක් කරගෙන සමාජ සුභ සිද්ධිය උදෙසා මං ආභරණයක් වෙනවා. එතකොට ගහට පොත්තෙන් ආධාරේ පොත්තට ගහින් ආධාරේ. එතකොට ඒ විදිහට තමන්ගේ සියලු කාර්ය බහරයන් සමාජ සුභ සිද්ධිය උදෙසා සිදු කරමින් යනවන ගෙදරක් ගත්තත් ඒ ගෙදර ඒ ඉන්න තමන්ගේ දුවා දරුවන් තමන්ගේ ඥාතීන් ඒ සියලු දෙනාත් එක්කම ඒ අවශ්‍යතාවයන් ඒ අවශ්‍යතාවලට අනුව තමන්ගේ මනස සුවපත් කරගෙන මොකද එකක් අපහසු කාර්යයක් හැබැයි මොකද හොඳට වැඩි නරක ඉස්සරහට තල්ලු එහෙම නේද දැන් සිහියෙන් ඉන්නකොට තමයි ඒව දකින්න පුළුවන් වෙන්නේ අතියෙන් ඉන්නකොට දකින්න බෑ සිහියෙන් ඉන්න ඕන ඒකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මාදිට්ඨිය තුළ සිට පිහිටුවා ගන්න. එහෙම සිට පිහිටුවාගෙන තමන්ගේ යම් කිසි පිළිවෙතක් තියෙනවා නම් බුදුහාමුදුරුවන් දේශනා කරපු බුද්ධ දර්ශනේ හොඳට අනුගමනය කරන්න. මම දැක්කා. ඒ පිළිවෙත අද නැත. ඒක හොඳට කරන්න. ආගම දහමට මුල් තැන දීලා ගෙදරක දවසේ වැඩ කටයුතු පටන් ගන්නවා නම් ඒ අම්මා ඒ තාත්තා දරුවෝ මොකද කරන්නේ? ඒ මාර්ගය යනවා. කවුද මුල් ගුරුවරයා දරුවන්ගේ? අම්මා තාත්තා. දැන් මේ ජන්මාන්තරගත වෙච්ච අම්මා තාත්තා දැන් මේ බෑනනුවන් කියන්නේ පුතෙක් මේ මිය ගිය අයගේ පුතා බෑන හැටියට හිටියට පුතෙක් හැටියට තමයි සැලකුවේ ආදරය කළේ. මොකද කුසලයේ කුසලයේ කිව්වේ. ඒ ලේලිය නෙමෙයි දියණිය නේද? එතකොට දියණිය ලබලා තියෙන්නේ හරි භාග්‍යවන්ත තමයි. භාග්‍යවන්ත අයට තමයි භාග්‍යවන්ත අය එකතු වෙන්නේ. ඒ නිසා ඒ භාග්‍යවන්ත අයට තමයි භාග්‍යවන්ත දරුවෝ බිහි වෙන්නේ. එහෙම නේද? සමහර උසස් ධනේ හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච පවුල්වල දැකලා තියෙනවද අංග විකල ළමයි? අවයවයන් අංග විකලයි. සමහර දරුවෝ ඉන්නෝ මන්ද බුද්ධි කල්පත්තියම. එච්චරටම සංසාර බයයි පින්වතුනි. ඔය තැන්වල මේ භික්ෂුවක් ඔබ හැමදේම ඔය විදිහට තිබුණා. මෙපමණයි මෙච්චරයි කියලා කියන්නේ. ඒ නිසා නැවතත් මේ භික්ෂුවත් එතෙන්ට වැටෙන්න පුළුවන්. ඔබ හැමදිනාටම එතෙන්ට වැටෙන්න පුළුවන්. ඒ නිසා සංසාර බය දැකලා හිස් ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් ස්වෙන්දාසේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය මම දුරට ඒ පිළිවෙත අනුගමනය කළ ශ්‍රවණය කරලා මගේ අසුද්ධතේ මං වහවහ
ප්‍රහාණය කරනවා. අසුද්ධ දැන් ගන්නේ සමන් වේද? අසුද්ධ වෙන්න මොකද වෙන්නේ? සංසාරේ දිගයි. මොන ඕග වලට අහු වෙද දන්නේ නැහැ. ඒ නිසා අසුද්ධ භාවයෙන් මිදෙන්න ඕන. අසුද්ධ භාවයෙන් මිදෙන්න මොකද්ද ඊළඟට මතුවෙන්නේ? නිරන්තරයෙන්ම සුද්ධ වෙනවා. එහෙමද? අන්න උත්ථානමතෝ සතිමතෝ සතියෙන් ඉන්න ඕන. කොහොමද? හතර ඉවියු වෙන්නේ. අමාරුද? අමාරුද? තමන්ට පුළුවන් මේක. තමන්ගේ උද්දන්දුව උත්සාහය තියෙනවා. කෙලෙස් තවන වීරිය තියෙනවා. උදේට සංසාර බය දැකලා සංසාරේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ අභ්‍යන්තරේ මම නිවීමක් නතු කරගෙන මගේ ඒ සියලු යහපත් දේවල් වඩාත් වර්ධනය කරගෙන මගේ අයහපත බැහැර කරලා මම ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා කියන අභිලාෂය තමන් ඇති කරගත්තා. අන්න එතන තමයි සුචි කම්මස්ස නිසම්මකාරී. සොයක් නේද එතන තියෙන්නේ? සොයක්. මොන සොයක්ද? ආධ්‍යාත්මික සොය. ඒ ආධ්‍යාත්මික සොය තමන් භුක්ති විඳින්න තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමයේ කියන එකේ භයංකාරත්වය වටක් ගන්නවා. මේ කාමයට කොයි පැත්තෙන්ද මම ගිජු වෙලා තියෙන්නේ? ධන කාමයෙන්ද? බල කාමයෙන්ද? යෞවන කාමයෙන්ද? සිප්ප කාමයෙන්ද? කුල කාමයෙන්ද? ආවාස කාමයෙන්ද? මොන පැත්තෙන්ද මන් දුර්වල? ඔව හැබැයි ඕව තමයි හැමතිස්සෙම මාය දෙන්නේ හිතට. මොකද එයාට ඕන එයාගේ වසඟෙට ගන්න. වසඟෙට අරගෙන අර කූඩුවට තල්ලු කරන්න. මොන කූඩුවටද? තිරිසන් කූඩුවට. ප්‍රේත කූඩුවට. යක්ෂ කූඩුවට. ඊළඟට අර පංචානං පරිකරණේ සිදු වුණා නම් සංඝ බෙහෙදේ මව මැරීම, පියා මැරීම, සහතුන්ගේ ලේසෙලවීම මේ ආදී ඒ අකුසල් තියෙනවා 8ක්. ඒ අකුසල් 8 සිදු කරා නම් කොහාටද වැටෙන්නේ? නිරයට සතර පායට නෙමෙයි. නිරයේ පැගෙනවා. මාත් පැහුණා. නෑ කියන්න පුළුවන්ද? සිද්ධාර්ථ තාපසතුමා එහෙමත් නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සංසාරේන ගමනදී ඔය නිරයට වැටිලා තියෙනවා. බෝධි සම්භාර පුරන්න ඉස්සෙල්ලා නිරයේ පැහිලා තියෙන රජකම් කරපු අවධියක ධාර්මිකව නෙමෙයි අධාර්මිකව ධනෙන් බලෙන් නිලයෙන් මත් ඒක දැකපු නිසා තමයි එක්තරා ආත්ම බෝධි සම්භාර පුරණ ආත්මිකදී නීති විරණ ලැබලා තේනිය කුමාරයා හැටියට එන ආත්මිකදී තේනිය කුමාරයා පෙර සංසාරය ගැන කියන්න පුළුවන්. මොකද ඒ වගේ පුණ්‍ය ශක්තියක් තියෙනවා. පෙර සංසාරේ තමන් වැටිච්ච තැන දැක්කා. රජකම දෙයි කියලා පියාණන් වහන්සේ මොකද කළේ? අත් වකුටු කරගෙන
කෑම කන්නේ නැතුව එතනම කැත කරනවා. එතනම නිදා ගන්නවා. ඇවිද ගන්න බැරි සත්‍යෙට හිටියා. රජුගන ලොකු ප්‍රශ්නයක්. දැන් රජකම දෙන්නේ ඉන්න කුමාරයා වෙන කවුරුත් නැහැ. එකක් අපහසයක්. රජුගේ පුතා ඇවිදගෙන දරුවෝ එක තැන ඉන්නවනේ. ඊටත් ඉන්නේ අර මන්ද බුද්ධික ස්වභාවය. සේවකයන්ට කියනවා රහසිගතව කුමාරයා අරන් ගිහිල්ලා වලක් කපලා කැලින් වලලන්න. එන්නේ කුමාරයා තරගෙන යනවා. ගිහිල්ලා කැලේ ඝන කැලේ බලක් කපනකොට දැන් කුමාරයා නැගිටිනවා. අන්න දැන් ඇවිදින්න ගිය කුමාරයා නැගිටිනවා. නැගිටලා යන් ඉදිරියට ඇවිල්ලා බලනවා මේ කවුද අදාහ ගන්න බැරි දෙයක්. මේ මෙතෙක් කල මේ කුමාරයා හිටියේ කොහොමද? කොහොමද මේ ඇවිද්දේ? විශ්ව කර්ම වැඩ. ඔව් මම ඉතිය තමයි ඒ විදිහට. අර කතා ප්‍රවෘත්ති කියනවා. මට පියාණන් වහන්සේගේ රජකම දෙනවා කියලා මට දැනෙනවා. මං මේ රජකම ගන්න අකමැති නිසා තමයි මං ওই විදිහට හිටියේ. දැන් නුඹට පුළුවන් එකක් කරන්න. මොකක්ද? ඔය වලට මාව දාලා මාව මරලා දාලා වලලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම නිදහස් කරන්න පුළුවන්. මම නිදහස් කරොත් මම මේ වනගත වෙලා තවුස්සම් පුරලා මගේ සංසාර ඒ විමුක්තිය මම සාක්ෂාත් කරගන්නවා. හරි හොඳ දෙයක් කරන්න පුළුවන් හොඳ පුණ්‍ය ශක්තියක් තියෙන සේවකේ අර කුමාරයා නිදහස් කරනවා. ආචිගතව ඒක කරන්නේ. සත්කාලික ආරංචි වෙනවා. බලන්න. ඔය විදිහට මේ භික්ෂුවත් ඔබ හැම දිනම අනන්තවත් පිළිදලා තියෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා මං කොයි පැත්තෙන්ද දුර්වල මයි කොයි පැත්තෙන්ද අසුද්ධ ඔබ හැම දිනම තම තමන්ගේ පැත්තට හැරිලා ඇඟිලි දික් කරලා මේ භික්ෂුවත් එක්ක සඳහන් කරන්නේ මං කොයි තරම් දුරට මේ මගේ හෘද සාක්ෂියට එකඟව අකුසලෙන් ගැහැරෙලා කුසලයේ සිට පිහිටුවාගෙන ධර්මයේ සානෝ ජීවිතේ ගුණනගා ගන්නවද කියලා තමන් විසින්ම ස්වයං නිරෝධායනික තමන් වියදෙන්න ඕන. මොකද්ද කරන්න ඕන? ස්වයං නිරෝධායනික. දැන් අද රටේ ප්‍රචලිත වචනයක් නේ ඔක. නිරෝධ කියලා කියන්නේ ඒකේ ගැඹීරත්වය දන්නවනම් ඕක දාන්නේ ඔතෙන්. පැහැදිලිද? නිරෝධ කියලා කියන්නේ නිරුද්ධ භාවය. යං කිංච සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. ඒක මේ ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරලා ඒක තව තවත් උපමට්ටම් වෙන්න සතර ඉරියව්වෙදීම තමන්ගේ සුඛ විහරණය සඳහා සීල කටයුතු සිදු කරමින් අන් අයගේ සුඛ විහරණය උදෙසා අන් අයගේ යහපත මාගේ යහපතයි අන් අයගේ සැපත මාගේ සැපතයි මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අන්නේ හිත ඇති කරගන්න ඕන. ඒ හිත ඇති කරගෙන තමන්ගේ ජීවිතේ බොහොම හොඳට තව තවත් උපමට්ටම් කරමින් ධර්මයත් එක්ක ජීවිතේ ගුණනගා ගන්නවා නම් අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙයිද? නැහැ. තරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. මම පෙරදුනාට මම මගේ මනස සලව ගන්න. මට වැරදුනාට මම පෙරදුනේ නෑ. මම තව තවත් ශක්තිමත් වෙලා මම හෘද සාක්ෂියට වැඩ කරමින් ලෝකයේ හිතසුව පිණිස කටයුතු කරනවා. ඒ ලෝකයේ හිතසුව පිණිස කටයුතු කරන
ශක්ති ප්‍රමාණයට මම මගේ ලෝකේ ජය ගන්නවා. මම මගේ ලේ ධාතු පිරිසුදු කරගෙන ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න. අන්න උත්හානමතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ. දැන් එතකොට ධර්මයත් එක්ක නේද ජීවිතේ යන්නේ. මේ ධර්ම ඖෂධෙත් තමන් පරිහරණය කරමින් නේද තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ. එතකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල මේ පිළිවෙත් පුරනකොට එකක් තමයි තමන්ට පුළුවන් රෝගකාරකයන් මේ පිළිවෙත පුරන ශක්ති ප්‍රමාණය 185ක් සමනය කරගන්න පුළුවන්. අද්දුටුවයි සත්‍යයි 15යි බෙහෙත් ඖෂධ අවශ්‍ය වේ. මේ පිළිවෙත අනුගමනය කරනකොට ඉත හැමතිස්සෙම සිසිල් හිසේ සිට පාදාන්තයේ දක්වා අංශුවක් සෛලයක් පාසා මේ ප්‍රජාවන් ඒක රාශි කරගෙන අර රෝගකාරකයන් මතුවෙන ප්‍රවණතාවය බැහැර වෙලා ලේ ධාතු සිසිල් වෙන්න සංකාරගත කිනාපු අකුසලයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙනවා. සංකාරගත කිනාපු රෝගකාරකයක් තියෙනවා නම් ඒකත් ප්‍රහාණය වෙනවා. බලන්නකො කොච්චර උතුම් දර්ශනයක්ද බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක තමන් විසින්ම තමයි තමන්ගේ බුද්ධිය මෙහෙवला අවබෝධ කරගන්න ඕන, වටහා ගන්න ඕන. අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ සිතට එන චෛතසික ධර්මයන් තමන් විසින්ම තමයි දන්නේ. තමන් විසින්ම තමයි එන චෛතසික ධර්මයන් මොන වගේ අකුසලයට ගොදුරු වෙන සිතවිල්ලක්ද එහෙම නැත්නම් කුසල් සිතවිල්ලක්ද එක දෙක තේරුම් කරගෙන අකුසලයේ ප්‍රහාණය කරන්න කුසලයේ වඩා වර්ධනය කරගන්න බුදුහාමුදුරු දේශනා කරපු ශ්‍රේෂ්ඨ ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව කියනවා. ඒ ශ්‍රද්ධාව වගේම වීර්යය කියන එක තියෙනවා. මොකද්ද? කෙලෙස් සවන වීර්යය. ඊළඟට සත්‍ය කියන එක තියෙනවා. සති සම්පජන්‍ය කියන එක. ඊළඟට සමාධියත් ඒහා සමානම තියෙනවා. අන්න මේ තුලින් තමයි ප්‍රඥා ඇත්ත සමන්ත මතු කරගන්න පුළුවන්. මෙතෙක් කල මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ මම මගේ ආත්මය කියන මිත්‍යාවට පුදුරු වෙලා. නිත්‍යයි සුඛයි ආත්මයි සදාකාලිකයි. හැම දෙයක්ම සදාකාලිකයි. අහුණ නේද? වැරදි පැත්තෙන් සැප පුරන්න පුරුදු වෙලා හිටියේ. මේක වෙනස් කරන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ තමයි මේ වෙනස් මාවත පෙන්වලා දුන්නේ. සම්මුති පැත්ත බැහැර කරලා. ඒ කියන්නේ සංසත පැත්ත සම්මුතිය කියන්නේ. දැන් යන්නේම මේ කාම ලෝකේ ඔය සම්මුතිය පැත්තට බැහැර වෙලා තමයි. සම්මුතිය පැත්තටම තමයි කල්ලි වෙවි යන්නේ. ඒකයි දැරදිලා තියෙන්නේ.
දැන් බලන්නකො මේ කාම ලෝකේ මොන විපරිණාම දේවල්ද සිදු වෙන්නේ. ඇහැට ප්‍රියමනාප දේවල් දකින්න ලැබෙන්නේ. බලන්න පොඩ්ඩක්. කාමයේ ඇවිස්සෙන දේවල්, දාගයේ ඇවිස්සෙන දේවල්, කනට ප්‍රියමනාප දේවල් අහන්න තියෙන්නේ. එහෙම නේද? වැරදුනා නේද? මුලා වෙනා නේද? මේ අවිද්‍යාව නේද? මේ ලෝභය නේද? මේ දේශය නේද? මොකක් නිසාද? මොහේ නිසා නේද? මුලාව. එහෙනම් බුදුහාමුදුරු දේශනා කළේ නුමුලාව කටයුතු කරන්න. නුමුලාව කටයුතු කරන්න. ධර්මයක් එක්ක ජීවිතේ වල ධම්මෝ අවේ රක්කති ධර්මචාරය. තමන් විසින් කොච්චර දුරට මේ ධර්මයත් එක්ක තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නද කියලා දන්නේ කවුද? තමන්. ඒ නිසා එහෙම පිළිවෙතක් අනුගමනය කරනවා. අන්න බුදුහාමුදුරු දේශනා කරනවා. සංයතස්සච ධම්ම ජීවිනෝ අත්මත්තස්ස යස්සෝ විවද්දති. බාහිරින් දෙයක් සැපෙන්නේ නැහැ. බාහිරේ සැප උද කියන කෙනා අද මට හිත නරක කියන්න පුළුවන්. එහෙම නේද? හිත නරක කියන කෙනා මට අද උද කියන්න පුළුවන්. මොකද වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වී. ලුජ්ජති පලුජ්ජති इति ලෝකේ. ලෝකේ වෙනස් වෙනවා. දැන් මේ බබයක් වුණ ලෝකේ වෙනස් වෙනා නැද්ද? බලන්නකෝ. කල්ලි විලිඳු වයස, ලදරු වයස, ළමා වයස, තරුණ වයස, මැදිවියේ වයස දශක 10ක් ඔය අතර වාරෙත් වයසට ගිහිල්ලා. එහෙම නේද? කොච්චර ලෙඩ වෙලා ඇද්ද? පොතක ලියවන මම අහවල් දවසේ ලෙඩ වුණා. එහෙම නේද? ඒ කායික ලෙඩ, මානසික ලෙඩ. ඒවනේ තියෙන වැඩියෙන්ම. ඔව්, කය ලෙඩ වෙච්ච ගමන් ඒකට කැමති නෑ. ලෙඩ වෙනවට කැමති නෑ. දරුවා ලෙඩ වුණාට කැමති නෑ. එහෙම නේද? තමගේ 10ක දරුවා නමුත් කවුරුත් ලෙඩ නොවි ඉන්නවද? තමන්ගේ හිත සලව ගන්න නැතුව දරුවගේ අවශ්‍ය කරන බෙහෙත් දෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙනවා. තමන්ගේ හිත ලෙඩ කර ගන්න නැතුව දරුවගේ ඒ සේවාවක් නේ. අම්මා තාත්තා දරුවන්ට සලකනවා කියන්නේ සේවාවක්. අම්මා තාත්තා තමයි දරුවන්ගේ මුගුරුවරයා. අන්න ඔය විදිහට ධම්මල් පුරුක වගේ මේක යන ක්‍රමවේදයක් බුදුහාමුදුරු දේශනා කළේ. අන්න ඒක අභ්‍යන්තරේ තමයි. අපමත්තස්ස යසෝ විවද්දති. තමන් දන්නවා මම කොච්චර දුරට සතුටින් ඉන්නවද? බුදුහාමුදුරු දේශනා කළේ සතුටින් ඉන්න පුළුවන් දර්ශනය. දුකෙන් ඉන්න පුළුවන් එකක් නෙමෙයි, දුක් වෙන එකක් නෙමෙයි. අසුභවාදී දර්ශනයක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළේ. දුක ප්‍රහාණය කරන්න සමාන්ත පිළිවෙතක් පෙන්වලා දීලා තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න තමන් පිළිවෙත් පුරලා මේ මුලාවෙන් බැහැර වෙලා මුලාව කටයුතු කරන අන්න තමන්ට මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන හොඳ ලස්සනට ලෝකෙ දිහා බලන්න පුළුවන්. යථාර්ථය අවබෝධ කරගෙන ඒ ලෝකෙ දිහා බලන්න. පංචකාමයට ගොදුරු නොවි. පංචකාමයට ගොදුරු නැත්නම් පංච උපාදානස්කන්ධේ නෑ. පංච උපාදානස්කන්ධේ නැත්නම් අන්න එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ට පුළුවන් අර වහගත්ත දැන් නිවන වෙන්නේ කවුද? වෙන කවුරුත් වෙනවද? තමන් විසින්මයි තමන්ගේ නිවන වහගත්තේ. අහවල් එක්කිනා නිසා මම මේ දේ කළා. අහවල් එක්කිනා මට වැරදුණා. ඒව නෑ. ඒ වැරදි වෙන්නේ නැත්තේ. වැරදි නිවැරදි කරගන්න තමන් විසින්ම තමයි උත්සාහ ගන්නවා. අන්න ඒකට තමයි කෙලෙස් තවන කියන්නේ.
ඉන්න නිවැරදි කරගෙන නැවත නැවතත් තමන් කරන දේ නැවතත් ආවර්ජනය කරන්න බලන්න. උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන් මේ උතුම් පිළිවෙත අනුගමනය කරලා ඊට පස්සේ එක වෙලාවක නිදා ගන්න ඉස්සෙල් දවසේ වැඩ කටයුතු කොච්චර දුරට මම යහපත් ලෙස කරලා තියෙනවද? මම කොයි පැත්තෙන්ද අවස්ථාවාදී වෙලා තියෙන්නේ? මම කොයි පැත්තෙන්ද වරද්දගෙන තියෙන්නේ? ඔක්කොම දන්නව නේද? මේ විදිහට මේ පිළිවෙත අනුගමනය කරමින් යනවනම් ඒක නේද කරන්න ඕන. එතකොට නේද සුවසේ නිදා ගන්න පුළුවන් වෙන්නේ. ඔකන් සුවපති. එහෙම නේද? නින්ද යනකොට කිසිම දෙයක්ක් නෙ ලේ ධාතු සිද්ධි රෝගකාරකයන්ට ගොදුරු වෙන ප්‍රවණතාවයක් අඩුයි. සුඛං පටිභුඤ්ජති. සුවසේ අවදි වෙන කොහොමද? කම්මැලි කමයි නෑ. වීම ප්‍රභාස්වරයි. හරියට උදෑසන පිපෙන ප්‍රියමක් වගේ. කැමතිද? මෙන්න මාවත. බුදුහාමුදුරුවෝගේ මාවත. දුක්ඛං පටිභුඤ්ජති. න පාපකං සුපින්නම් පස්සති. නරක හීන පේන්නේ. මොනවද පේන්නේ? තමන් කරපු කුසල දහම් වලට අනුව පන්සල් ආරාම බුදු පිළිම තමන්ට ඒවා තමන් ආත්ම පෙර ආත්මේ තමන් කරපු දේවල් තමන් මේ පිළිවෙත අනුගමනය කරලා තමන් ඒ තුලින් ලබා ගන්න සැපේ තුලින් තමන් පෙර ආත්මේ කරපු කුසල දහම් තමන්ට පේනවා. පෙර ආත්මේ හිටපු තැන් තමන්ට පේනවා, දකින්න පුළුවන්. පැහැදිලිද මේ කියන්නේ? ඊළඟ මනුස්සාන ප්‍රියෝ හොයි. හැම දිනාටම ප්‍රියයි. හැම දිනාම ගරු කරනවා. ගරු ගුවන් බලෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න ඕන මම කොතනද ඉන්නේ කියලා. එහෙම නේද? ඊළඟ අමනුස්සාන ප්‍රියෝ හොයි. අමනුෂ්‍යයත් වඳිනවා. අමනුෂ්‍යයන් වැඩ ගන්නත් පුළුවන්. දේවතාති රක්කන්. මම මුලින්ම සඳහන් කළානේ අනුශාසනා කරනකොට මේක දේවත්වයේ තියෙන නිවසක් කියලා. දේවතාවත් දේවතාවියක් එක්ක ඉන්නේ. ඒ දේවතාවකයි දේවතාවියයි උපදින්නේ සිංවන්ත දේවදරුවෝ. මොනේද? දේවතාවුන් රක්කන. ඊළඟ සවත්තං චිත්තං සමාධි. මේ පිළිවෙත අනුගමනය කරන් අද්විතීය සත්‍යයි සතර ඉරියව්වෙදී නැගිටිනකොට සිහියෙන් නැගිටින්න පුළුවන්කම ලැබෙනවා. ඇවිදිනකොට සිහියෙන්, ඉඳ ගන්නකොට සිහියෙන් ඉඳ ගන්න පුළුවන්. නිදා ගන්නකොට සිහියෙන් යෝනිසෝ මනසිකාරය. හැබැයි චුට්ටක් භාවනාව ප්‍රගුණ කරන්න ඕන. සුතමේ ඥානය තුලින් මේ ධර්ම දේශනාව දෙන්න අහනවා තමයි. දැන් මේ දේශනාව නැවත වරක් තමන්ගේ බුද්ධියට දාලා චින්තාමේ ඥානය. තමන් විචක්ක කරනවා, විචාර කරනවා. ඒක තමන්ට ගැටලා බලනවා. මේකේ ලැබෙන සැපේ චුට්ට භාවනාව තමයි ඒකට අවශ්‍ය වෙන්නේ. මේකත් කරනවා. අන්න තුනම හරියට යන සමබර. අන්න එතකොට තමයි තමන්ට මරණයට කොහොමද මුණ දෙන්නේ? සතුටින් මුණ දෙන්න පුළුවන්. මරණ බියක් ඇති වෙන්නේ නැහැ. මොකද තමන්ගේ ශරීර කූඩුව කමතහනක් කරගෙන තමන් පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා. බැරිද මෙනෙහි කරන්නේ? ඔය ශරීර කූඩුව තුළින් අසුභය මෙනෙහි කරන්න බැරිද? ඔය ශරීර කූඩුවෙන් මරණානුස්සති භාවනාව මෙනෙහි කරන්න බැරිද? ඕක
දෙන නඩත්තු හැම දෙයක් මේ සියලු දේවල් තමන්ගේ මේ බඹයක් පවන ලෝකේ තමන් ජය ගන්න දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කළේ. අන්න එතකොට අනිත්‍යතාවය, රූපේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. වේදනාවේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. සංඥාවේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. සංඛාරයේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. විඥානයේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. එහෙනම් රූපය තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන්ගේ බුද්ධිය තුළින් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් යම් තාක්ෂණයක. එහෙනම් වේදනාව තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. සංඥාව තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. සංඛාර තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. විඥානය තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. මේ අවබෝධය වෙතුණා නම් සමන්ත මරණ දියක් ඇති වෙනවා. මේ අනිත්‍යතාවය දැක්කා. මේක කෙලවර වෙන්නේ දුකකින් කියලා දැක්කා. සිත් තියෙන එක ආකාරයි. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට සාමිත සුඛ වේදනා, සාමිත දුක් වේදනා, සාමිත අදුක්ඛම සුඛ වේදනා. නිරාමිත වේදනා, නිරාමිත සුඛ වේදනා, නිරාමිත අදුක්ඛම සුඛ වේදනා. සිත් 9ක් තියෙනවා. අකුසල් වෙනම තියෙනවා. ඒ නිසා මේවා සියල්ලක්ම තමන්ගේ බුද්ධිය තුළින් තමන්ට අර මොහොතේ ගැඹුරට යන්න නොහිතපු දේවල් තමන්ට දකින්න පුළුවන්. නොහිතු සම්පත්. ඒ වගේ මේ ගැඹුරෙන් මේක අධ්‍යානය කරන්න තමන්ට නොහිතපු සැපයන් තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගන්න පුළුවන්. අන්න මරණය ඉදිරියේ නොසැලී ඉන්න පුළුවන්. ඊළඟ කොයිද උපදින්නේ? මරණය සිදුවෙන ආකාරය දකින්න තමන්ට සුදුසු තමන් වපුරුදු බීජ ගන්නවා තමන්ට නිරායාසයෙන්ම එයක් වෙන්න ලැබෙනවා. කොහෙද ගිහින් උපදින්නේ? අපායනේ. අපායෙ උපදින අය ඉන්නවා. ඒක වෙන පැත්තක්. කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ මන භාවනාදී කරා. අරෝපී බ්‍රහ්ම ලෝකේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ පන්සලක් වගේ මේ නිවස මේ වගේ හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච විසක්කව වගේ. උපස්තියම ධානයේ සියලු දේවල් පරිවාර සම්පත් භෞතික සම්පත් මේ සියලු දෙයකින්ම ආද්‍ය වෙච්ච හොඳ මනුස්ස ජීවිතයක් ලබන්න පුළුවන්. ඔන්න මාව කවුද යන්නේ මාවත හොයාගෙන සුද්ධ කරගෙන තමා හිතට තමයි තමගේ කල්යාණ මිත්‍ර තමයි. ඔතයි බාහිරින් කල්යාණ මිත්‍ර හොයන්න පුළුවන් නෑ. කල්යාණ මිත්‍ර තමන් ළඟයි. බිරිඳ ස්වරපුරුෂයා කරගත්තත් කොච්චර හොඳට සම්බන්ධ වුණත් වෙනස් අදහස් තියෙනවා. නකුල මාතා නකුල පිතා වගේ අය බොහොම විරලයි. අඩුයි. කලු ටිකක් වෙනවා. බුදුහාමුදුරේ කාලේ වගේ ඉඳලා තියෙනවා. ඒ නිසා එච්චරටම උත්තරීතර ගම්බීර ධර්මයක් බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා මේක අවබෝධ කරගන්නව නම් සමන්ත පුළුවන්. තමන්ගේ ඒ අභ්‍යන්තරයේ නිවීම වතු කරගෙන බුදුහාමුදුරු දේශනා කරපා කාමච්ඡන්දයෙන් පැහැගෙන කාමෙට තියෙන කැමැත්ත කොච්චර දුරට තියෙන තමන් තමයි දන්නේ. ව්‍යාපාදේ තරහ එනකොටම දකින්න පුළුවන් සම්මා දිට්ඨිය තුල ඉන්න නිසා. දොරටු පාලේ ශක්තිමත් අර ඉන්ද්‍රිය බල ධර්ම පහක් තියෙනවා. එහෙම නේද? තීන විද්‍යාව අකුසලයේ ගොදුරු වෙන ප්‍රවණතාවය ප්‍රහාණය කරන්න පුළුවන්. උද්දච්ච කුක්කුත් හිත විසිරෙන එක දකින්න. ඒක එතනම තමයි බහැර කළා. චිත්ත ඒකාග්‍රතාවය සබා ගන්න. ඊළඟට විචිකිච්ඡාව. එක හදන්න මේ සියලු දේවල් මේ නීවන මේ පංච නීවරණේ ශේඛරාන මොකද්ද ලැබෙන ප්‍රතිඵලේ? මොකද්ද ප්‍රතිඵලේ?
සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය. සක්කාය දිට්ඨිය කියන මුල් මේක කඩාගත්තා නම් අනිවාර්යයෙන්ම සීලබ්බත පරාමාස විචිකිච්ඡාව ඒකම ප්‍රහාණය වෙනවා. එහෙනම් එයා ඉන්නේ හැම දිනාත් එක්කම හැම දිනාගේම යහපත කොයි පැත්තෙන්ද මගේ මේ යහපත මට කරන්න තියෙන්නේ. එයා රසයක් භුක්ති විඳිනවා. එයා සැපයක් භුක්ති විඳිනවා. ඒ සැපේ කාටද දෙන්නේ? ඔයාගෙන ගිහිල්ලා දෙනවා. ඒ මොකද මේ වලේ වැටිච්ච වලේ එයා දකින්න මම කොච්චර ලොකු වලකද වැටිලා හිටියේ. මම මේ අවිද්‍යාව කියන ඕකෙට අහු වෙලා මම මේ අගාධේ හිටියා නේද? මම මේ කොච්චර දුක් විඳලාද විඳ හිටියේ. එහෙනම් මම මේ විඳපු දුක තවත් කෙනෙකුට දෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේත් ඒක තමයි මහා කරුණාවෙන් නිවන කියන එක පැත්තකට දාලා බෝධි සම්භාර පුරනවා. නිවන පෙනිපෙනී එක පැත්තකට දාලා මේ බෝධි සම්භාර පුරමින් මේ සංසාරේ නවත් සංකල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන කරලා සත්තා සංකල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධාන කරලා සාරා සංකල්ප ලක්ෂයක් පාරමිතා දම් පුරලා දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා මේ පුරමින් සමතිස් පාරමිතාවල් පුරමින් මේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න මේ ගෝර සසරෙන් මේ සංසාරේ මුලා වෙලා යන මිනිසයා මේ පුතග්ජනයා පිහිට වෙන්න චේතනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ මේ විදිහට මේ උතුම් බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තමයි මේ උතුම් බුද්ධ පණිවිඩේ උන්වහන්සේ මහා කරුණාවෙන් ශ්‍රී මුඛයෙන් දේශනා කරේ. මේකට මුදල් ඕනද? මේ ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න මුදල් ඕනද? මේ ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න කාගින්වත් අවසර ගන්න ඕනද? මේ ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න විලාවක් අවශ්‍යද? නෑ. එහෙනම් කරන්න. මම යෝජනා කරනවා. කරලා බලන්න. ලබන සැපය කොහොමද කියලා. එහෙනම් ඒ අනුව පිළිවෙත් පුරලා තමන්ගේ ජීවිතේ අෂ්ටලෝක ධර්මයේ දිගේ කම්පා වෙනවා. සෑම මොහොතකදීම තමන්ගේ ඒ උතුම් සැපේ අභ්‍යන්තරේ මතු කරගනිමින් බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරමින් මේ සංසාර ගමන මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ තමයි ආත්මස්තක් වෙනවා. සංසාර වල කීවා ඔබ හැම දිනකටම උතුම් විමුක්තිය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරලා මේ අපේ නිවසේ
ගෘහාධිපතිතුමා හැටියට සිටින අපේ නන්ද විජේරත්න නන්ද විජේරත්න සිල්වා පින්වත් අපේ සභාපතිතුමා එවැගේම එම මැතිණිය එවැගේම විශේෂයෙන් අපේ පින්වත් දෙපළගේ දුවදරුවෝ ඉදිරිය කිනවද? දෙන්නයි දුවලා. ඔව් දුවදරුවෝ. ඉතින් ඒ නිසා මේ හැම දිනාගේම මූලිකත්වයෙන් ඥාතීන්ගේ සම්බන්ධතාවයෙන් මේ මහා පින්කම සිදු කරේ. අද මේ නිවස බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයේ බුදු පණිවිඩය දෙන ධර්ම ශාලාවක් බවට පත් කරලා ධර්ම දේශනාව සිදු කරලා දහත් විලම්පස පූජා කරලා විශේෂයෙන් අපේ පින්වත් සභාපතිතුමාගේ මෑණියන් වහන්සේගේ නම මොකක්ද? පින්වත් මැතිණිය එම යසපින් සිල්වා පින්වත් මැතිණිය අපේ සභාපතිතුමාගේ මෑණියන් වහන්සේ. ඒ නිසා පැමිණි හැම දිනාගේම සියලු දිනාගේම නමින් මිය පරලොව යන තේරුම් සියලුම මේගේ ඥාතීන් දැන් අපිට පුළුවන් සිහිපත් කරලා තැග්ගෙන් තැගුතුන් තැග් එහෙම නේද? අපි දැන් මේක ප්‍රධානය කරනවා. මේ අෂ්ට පරිස්කාර පූජා කරන ඒ ආකාරයෙන් වැස් කරගත් සීල කුසල සම්භාරයන් ජන්මාන්තරගත වෙච්ච කේ පියරත්න සිල්වා මැතිතුමා ඒ ඇනි මාර්ගරට් සිල්වා මැතිණිය එම් චාල්ස් සිල්වා මැතිතුමා එවාගේම අතුල නේද? අතුළු සීලු මේගේ ඥාති. ඒ නිසා මේ හැම දිනාගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාගේම නමින් මේ පරලෝක සීලු මේගේ ඥාති මේ පින්වල මූලයක් කරගන්නවා කියලා සාකාරයක් දෙනවා. ඒ මේගේ ඥාති පළමුවට ඔබ හැම දිනා වගේ තවත් පිරිසක් මේ පින්කම මේ ධර්ම දේශනාව සාදුකාර දෙමින් ශ්‍රවණය කළා. කවුද? සදේවලවට අධිපති ශක්‍රයන් වහන්සේ ප්‍රමුඛ දසනාට විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා සීලම දිවි ලෝකවල දිවි රාජෝත්තර වහන්සේලා ධර්ම ලෝකවල ධර්ම රාජයන් වහන්සේලා අරූපී ධර්ම ලෝකවල ධර්ම රාජයන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දල්දා වහන්සේලා ආරක්ෂා කරන සීලම දිවි දේවතාවුන් වහන්සේලා විශ්වය පාලනය කරන්නා වූ සීලම දිවි දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර කරන බෝධිසත්ව දෙවිවරු මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමාන ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැරිකුට ගම්බාර සිට පත්තින් ආදී සිල්ව දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් සිං අනුමෝදන් කරන සෑදී පැහැදිලි මේ නිවස මේ ගෘහය ඔබ හැම දිනකම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරන සෑදී දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියන් දිවයට සරු වර්ධනය කරගන්නවා. ප්‍රාර්ථනීය බෝධියකින් මහ නිවනින් සැනසීම ලබා ගන්නවා කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන ආකාශත්මාස බුම්මස්තා දේවානාගා නිද්දික්ඛා පුඤ්ඤං සංඝෝදිත්වා චිරංගක්ඛන්තු ලෝක සාසනං ආකාශත්මාස බුම්මස්තා දේවානාගා නිද්දික්ඛා පුඤ්ඤං සංඝෝදිත්වා චිරංගක්ඛන්තු දේශනං ආකාශත්මාස
මේ නම් සඳහන් කළ ඒ මේගේ ඥාතීන් සියලු දෙනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා සැපයෙන් සැපයට පත්වෙත්වා උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදං ඥාතීනං සුඛිතා හොන්තු ඥාතේ ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. හොඳයි මියගිය ඥාතීන් සන්තෝෂ වුණා අප මියගියයි කියලා අපි වමතක කරේ නෑ අපේ ඥාතියෝ අපේ දරුවෝ අපිව සිහිපත් කරලා මේ වගේ ධර්ම දානමය පින්කම් සිදු කරලා අපට පින් අනුමෝදන් කළා චිරන් රක්කන්තු ඥාති කියලා මියගිය ඔයයට ආශිර්වාද කරනවා ආශා කරනවා දෙවිගොල්ලෝ දේව සමාගමේ සාකච්ඡාවට බලන වෙලා දිවසල් වලින් පවන් කළා මේ නිවසේ අපේ සභාපතිතුමා අපේ විශේෂයෙන් එම් නන්දන් විජේරත්න සිල්වා මැතිතුමා එම මැතිණිය එම පින්වන්ත දරු දුවන දෙදෙනා අතුළු ඥාති විශේෂයෙන් අපේ සභාපතිතුමාගේ මෑණියන් වහන්සේ අතුළු සියලුම දෙනාට ආශිර්වාද කරලා දිවසල් වලින් පවන් කළා ඉස්සෙච්ච පාදාංශයේ දක්වා ශරීරවල යම් රෝගකාරකයක් තියෙනවා. පෙර සංස්කාරකින රෝගකාරකයක් ශරීරයේ ළඟට වෙලා තියෙනවා. පෙර සංස්කාරකින අකුසල වූයේ සියල්ලක්ම විහෙද විශ්වන්තනේ වෙන්න කුසලයේ වඩා වර්ධනය වෙන්න අකුසලයේ බැහැර වෙන්න අවශ්‍ය පසුබිම හදා ගන්න ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. සම්මත ලෝකයේ කරන කියන වැටි රක්ෂා කටයුතු තමන් ඉදිරි අනාගතයේ ඉලක්ක කරගන්නා යහපත් කටයුතු මේ තමන්ගේ ගෙදර සිටින දරුවන්ගේ යහපත් කටයුතු සියල්ලක්ම සෝමනස් සහගත ඥාන සම්පූර්ණ අසංකාර දෙකකින් මේ උතුම් ධර්ම දානයේ පින්කම සිදු කරේ සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත පැත්තට යොමු වෙලා ඒ නෙක්ඛම්ම සංකල්පනා අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා තුළ නිරතුරුවම තව තවත් ක්‍රියාත්මක වෙලා උතුම් සැපේ භුක්ති විඳින්න තමන්ගේ ජීවන රටාව ගෙනියන්න අවශ්‍ය ශක්තිය ආයුෂය වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වැඩි දියුණු කරගෙන ධර්මයත් එක්ක ජීවිතේ වුණා ගන්න භාග්‍යදා වේවා විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කම සිදු කරලා මගේ මෑණියන් වහන්සේ අවුරුදු 95ක් දැන් ආයුෂ වින්දනය කරමින් සිටිනවා ඒ නිසා පින්වත් ඇන් කැතිරින් පීරිස් මෑණියන් වහන්සේ මේ ධර්ම දේශනාව කරලා ඒ ලබාගත් කුසල සම්භාරයේ ආනිසංසයෙන් ඒ මෑණියන් වහන්සේටද නිරෝගී සම්පත් සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ සභාපතිතුමාගේ මෑණියන් වහන්සේටද නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. තව තවත් ධර්මයත් එක්කම ජීවිතයේ ගුණනගා ගනිමින් හැම දවසකම ධර්මයේ තමන්ගේ ජීවිතයේ කරගෙන ධර්මයට අනුව තමන්ගේ ඉරියව් පවත්වමින් තව තවත් අලුත් වෙන්න උත්සාහ ගනිමින් වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ අනාත්ම භාවය තමන් විසින් අවබෝධ කරගෙන උතුම් සැපේ මුක්ති විඳින්න මරණය සිදු වෙන මොහොතේ මරණ බියක් නැතුව ඒ මරණයට මුහුණ දීමට ඔබ හැමදිනාටම භාග්‍යදා වේවා. අවසානයේ දෙවියන්ට මේගේ ඥාතීන්ට ඔබ හැමදිනාටම උතුම් විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න මේ තුලින් හේතු වාසනා වේවා. උදායි ඔබ හැමදිනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිපාන සම්පatti මිනාතේ සමිච්ඡතු.
Pertama, Ramadan yang ini, untuk budu yang kedua, silu tanya ada sifatnya untuk medani baru, budu medani baru, jadi senang sesuatu itu, senang seperti ini mungkin di dalam wacana kita dalam bilang apa yang kita akan sekarang kerana itu dia sekali ini sudah nabut sebagai desakan bahan kita api punya modal itu kalau orang kerana itu saat ini kita sahaja sakti makhluk kerana kita orang sakti dari hidup itu diboleh itu dewa ibadah dewa itu orang kita pada itu terlalu ini itu pasti itu mana kerana wajib निरंतर साधन लेकर ना उत्तम सरकार में एक से एक देवा वासना देवा